රළු පෘෂ්ඨය මත චලිත වීමට උත්සාහ දරන විටදී. රළු පෘෂ්ඨය මත චලිත වීමට උත්සාහ දරන විටදී. චලිත වීමට උත්සාහ දරන විටදී රළු පෘෂ්ඨය මගින් වස්තුව මත රළු පෘෂ්ඨය මගින් වස්තුව මත රළු පෘෂ්ඨය මගින් වස්තුව මත යෙදෙන ප්‍රතිරෝධී බලය ඝර්ෂණයයි. යෙදෙන ප්‍රතිරෝධී බලය ඝර්ෂණ බලයයි. ඝර්ෂණ බලයයි. හරි රූලක් අතහැරලා අලුත් රූලක වෙනස් පාට පැනකින් ලියා ගන්න. මෙහිදී රළු පෘෂ්ඨය ලෙස හැඳින්වුවේ මෙහිදී රළු පෘෂ්ඨය ලෙස හැඳින්වුවේ රළු පෘෂ්ඨය ලෙස හැඳින්වුවේ කඩතොළු සහිත අසමාකාර පෘෂ්ඨයන්ය. කඩතොළු සහිත අසමාකාර පෘෂ්ඨයන්ය. හරි දැන් වැඩ නවත්තන්න හොඳට බලාගන්න. දැන් පුතේ අපිට මෙන්න මෙහෙම වීදුරුවක් අපි ගමු මේසෙක මතු පිට පෘෂ්ඨයේ තියෙන වීදුරුව. ඒක උඩ පොතක් තියලා තියෙනවා. පොතටත් පිට කවරයක් දාලා තියෙනවා. ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් හරි තියෙන ගොඩක් සුඹට පෘෂ්ඨයක්. ඒ කියන්නේ පොතේ යටපැත්තත් ඉටි කොලයක් වගේ එකක්. ඒ කියන්නේ නිකන් කඩතොළු සහිත භාවය අඩුයි. මේසේ වීදුරුවක් තියෙන්නේ. ඒ හින්දා ඒකෙත් කඩතොළු ස්වභාවය අඩුයි. පැහැදිලිනේ? දැන් ඒතර මේ මේස උඩ මේ පොත තියලා තියෙන්නේ. දැන් දෙය තමයි අපි ඇහැට මෙහෙම බෙවුනට දැන් අපිට බැක්ටීරියා පේන්නේ නැහැ පුතේ. බැක්ටීරියාවට කකුල් තියෙනවා, අත් තියෙනවා, මොන හරි තියෙනවා. නමුත් එයාගේ තියෙන කඩතොළු ස්වභාවයවත් අපිට පේන්නේ නැහැ. බැක්ටීරියාවත් අතපය කකුල් මොකක් තියා බැක්ටීරියාවත් පේන්නේ. එතකොට මේ මේසේ මේ වීදුරුව උඩ කඩතොළු ස්වභාවය ඇති. වලවල් ඇති. ඊට පස්සේ ඉස්සිච්ච තැන් ඇති. ඒ වගේ අසමාකාරය කියන්නේ කඩතොළු සහිත අසමාකාර ස්වභාවයක් මේ මේසෙට තියෙනවා. නමුත් අපේ පියවියට පේන්නේ නැහැ. ඒ කඩතොළු ස්වභාවය බැක්ටීරියා තරම්ම පොඩි. ඒතකොට ඒකේ තියෙන කඩතොළු අපිට පේන්නේ. අපිට පේන හොඳ සුමට පැතලි පෘෂ්ඨයක් වගේ. දැන් අපි ඒකට කියනවා මහේක්ෂීය පෙනුම කියලා. මහේක්ෂීය පෙනුම කියලා. අපිට පුළුවන් මේ මේසේ අන්වීක්ෂීය දර්ශනයක් ගන්න. අපිට පුළුවන් මේ මේසේ අන්වීක්ෂීය දර්ශනයක් ගන්න. අන්න එහෙම අපි අන්වීක්ෂීය දර්ශනයක් ගත්තොත් මේ සා පියවිය හැට සුමටව පේන මේසය මෙන්න මෙහෙම කඩතොළු එකම කඩතොළු ගොඩක් විදිහට තමයි අපිට පේන්න ගන්න. මෙතන යට පෘෂ්ඨය ඉතා සුමටව පෙනුන පොතේ පෘෂ්ඨය මෙහෙම කඩතොළු ස්වභාවයේ ඊන් තමයි අපිට දර්ශනීය වෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ අන්වීක්ෂීය මට්ටමේදී හරි මෙන්න මේ පෘෂ්ඨයක තියෙන කඩතොළු ස්වභාවය අසමාකාර ස්වභාවය අපි කියනවා ඝර්ෂණය කියලා. රළු පෘෂ්ඨයක් කියලා. I mean mistake. රළු පෘෂ්ඨයක් කියලා. පැහැදිලිද? රළු පෘෂ්ඨයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ වලවල් ඉස්සිච්ච තැන් ඒ වගේ කඩතොළු සහිත අසමාකාර පෘෂ්ඨයකට තමයි අපි රළු පෘෂ්ඨයක් කියන්නේ. එතකොට මේ තියෙන්නේ මේ පෘෂ්ඨයම තමයි. වර්ධව තේරුම් ගන්න මේක හොඳ පෘෂ්ඨ සුමට පෘෂ්ඨයක්.
මේක රළු පෘෂ්ඨයක් කියලා. මේකම තමයි පුතේ මේ ලොකු කරලා බලන්න තියෙන්නේ. ලොකු කරලා බැලුවම තමයි මේ විදිහට පේන්නේ. පැහැදිලිනේ? හා. එතකොට අර ෆිල්ම් වල හරි නිලියව ඈතින් පේනකොට හොඳට පේනවා. නමුත් ගොඩාක් ලං කළ මූණට ලං කරාම අන්න කඩතුළු ස්වභාවය පේන්න ගන්නවා. පැහැදිලිද? ඇපල් වගේ ඈතට පේන්නේ. ළඟට ආවම වෙනත් පළතුරක් වගේ තමයි පේන්න ගන්න. අන්න ඒ වගේ. දැන් මේක මේ ඇත්තම මේසේ අපි තව ටිකක් ලොකු කරලා දර්ශනයක් ගත්තොත් අපිට ඒක පෙන්වන්න හැටි තමයි මේ තියෙන්නේ. පැහැදිලිනේ? හරි. 100%ක් සුමට පෘෂ්ඨ මේ ලෝකේ තාම නැහැ. පැහැදිලිද? මම දන්නේ ධර්මයේ ඒ වගේ කතාවක් තියෙනවා. හැමෝම පෘථග්ජනයි. එහෙම සුමට පෘෂ්ඨයක් වගේ වෙන්න නම් ස්වර්ගයට යන්න ඕන නැත්නම් නිවන් දකින්න ඕනේ කියලා. එහෙනම් දැන් අපිට හම්බෙන හැම පෘෂ්ඨයක්ම ඒ කියන්නේ අපිට අපිට 30ක් තියෙනවා, ලොකු විතරට 30ක් තියෙනවා, එහා ගෙදරට 30ක් තියෙනවා, පාරේ යනකොට දැන් දැක්කම නුසර 30ක් තියෙනවා, හැමෝටම 30ක් තියෙනවා. පැහැදිලිද? ඉස්සරහට යනකොට කැමති නැහැ කකුලෙන් අදින්න. දැන් මේ ඉගෙන ගන්න පාඩම මේක. ඒ කියන්නේ එහෙනම් අපිට හම්බෙන හැම පෘෂ්ඨයක්ම අඩදොළු සහිත ස්වභාවයක් තියෙනවා. කියන රළු ස්වභාවයක් තියෙනවා. සුමට පෘෂ්ඨ මේ ලෝකේ අපිට හොයාගන්න නැහැ. ඒකට සංකල්පයක් විතරයි. සුමට පෘෂ්ඨයක් ගත්තොත් කොච්චර ලොකු කරලා බැලුවත් මේ විදිහට වෙයි. සුමට පෘෂ්ඨයක් අරගත්තොත් මේ වස්තුව කොච්චර ලොකු කර පෘෂ්ඨය කොච්චර ලොකු කර බැලුවත් මේ විදිහටමයි වෙන්නේ. ඒකට හේතුව සුමට පෘෂ්ඨයක කඩතොළු ස්වභාවයක් ඇත්තෙම නැහැ. කොච්චර ලොකු කරලා බැලුවත් මේ විදිහටමයි වෙන්නේ. රළු පෘෂ්ඨයක් මහේක්ෂීය මට්ටමේ දර්ශනයකදී මේ වගේ පෙරුණට අන්වික්ෂීය මට්ටමට වෙනකන් ලොකු කරලා බැලුවාම මෙන්න මේම කඩතොළු ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔය පෙනෙන කඩතොළු ස්වභාවයට අපි කියනවා ඝර්ෂණය. කඩතොළු ස්වභාවයට අපි කියනවා රළු පෘෂ්ඨයක් කියලා. ඒකේදී චලිත වීමේදී ඇති වෙන ප්‍රතිරෝධී බලයට අපි කියනවා ඝර්ෂණය. පැහැදිලි? right. proof එකක්. clear තියෙන්නේ ඔක්කොම ලියාගන්න. අමතර කරුණු මොන හරි වැදගත් දෙයක් ඔයාගේ ඔළුවට දාගන්න කියවුණා නම් ඒක short note පොතට දාගන්න. ඉක්මන් කරන්න. proof අඳින්න එහෙම දුන්නාම තමයි ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න ඕන. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ වෙලාව තමයි මේ වෙලාව. උගන්වන වෙලාවට ඩිස්ටර්බ් කරන්න නැතුව ඒක මතක තියාගෙන ඉඳලා ටක් ගාලා රූපයක් අඳින්න වෙලාවක් දුන්නාම ටක් ගාලා ප්‍රශ්නේ යොමු කරනවා. බොලෝ කියන එක මට ඇහෙනවද දන්නේ නැහැ. අච්චා මං කියන එක ඇහෙනවද පුතේ? ආදිත්‍ය අනුමිලිය ආර මං කියන එක ඇහෙනවද? ඔව් සර්. සර් මියුට් කරලා තින්නේ. ලියන්න පුතේ පහලින් ඡේදෙන් අන්වික්ෂීය මට්ටමේ නිරීක්ෂණය කිරීමේදී
අන්වීක්ෂීය මට්ටමින් නිරීක්ෂණය කිරීමේදී පෘෂ්ඨවල පවතින කඩතුළු ස්වභාවයේ හෙවත් රළුභාවය පෘෂ්ඨවල පවතින කඩතුළු ස්වභාවය හෙවත් රළුභාවය නිරීක්ෂණය කළ හැකි අතර එම රළු ස්වභාවය හේතුවෙන් කමාවක් දාලා අලුත් රූල් එක ලියන්න. එක් රළු පෘෂ්ඨයක් මත තවත් රළු පෘෂ්ඨයක චලිතයට එක් රළු පෘෂ්ඨයක් මත තවත් රළු පෘෂ්ඨයක චලිතයට එක් රළු පෘෂ්ඨයක් මත තවත් රළු පෘෂ්ඨයක චලිතයට දක්වන ප්‍රතිරෝධී බලය ඝර්ෂණ බලය ලෙස හැඳින්වූ අතර දක්වන ප්‍රතිරෝධී බලය ඝර්ෂණ බලය ලෙස හැඳින්වන අතර එහි දිශාව සෑම විටම වස්තුවේ චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවට පවතී. පොඩ්ඩක් ඒක කියන්න. මිනුරි අන්නේ වාක්‍ය කියන්න පුතේ. මේ පොතේ තියන්නේ මම ඒක අතින් දාලා කිව්වා. ඔව් මුලින් නම් කියේ. අන්වීක්ෂීය මට්ටමින් නිරීක්ෂණය කිරීමේදී කියලානේ පටන් ගන්න. අන්වීක්ෂීය මට්ටමින් නිරීක්ෂණය කිරීමේදී පෘෂ්ඨවල පවතින කඩතුළු ස්වභාවය හෙවත් රළුභාවය නිරීක්ෂණය කළ හැකි අතර එම රළු ස්වභාවය හේතුවෙන් එක් රළු පෘෂ්ඨයක් මත තවත් රළු පෘෂ්ඨයකට දක්වන ප්‍රතිරෝධී බලය ඝර්ෂණය ලෙස චලනය වීමට දක්වන ප්‍රතිරෝධී බලය. චලනයට දක්වන ප්‍රතිරෝධී බලය ඝර්ෂණය ලෙස හැඳින්වෙන අතර එහි දිශාව සෑම විටම වස්තුවේ චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවට පවතී. හරි, thank you. හරිනේ. දැන් පුතේ හරි පොඩි දෙයක් ඉගෙන ගත්තේ. දැන් ඔයාලට දැනටමත් තේරෙන්න ඕනේ පුතේ මේ ඝර්ෂණය කියන්නේ මොකක්ද කියලා මම පොඩ්ඩක් ලොකු කරලා ඉඳලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම වලක් තියෙනවා කියලා හිතන්න මේ ටේබල්. ඔය කඩතුළු ගොඩාක් තියෙනවා. ඔය එකක් ගමු මෙහෙම. පොතේ තියෙනවා මෙන්න මෙහෙම පොතේ තියෙනවා මෙන්න මෙහෙම කඩතුළු ස්වභාවය ඔන්න මේ බුක්. හරිද? දැන් ඔයා හිතලා බලන්න පුතේ කවුරු හරි කෙනෙක් ඇවිත් මේ පොත ඇද්දොත් මෙහෙම නැගෙනහිර ඊස්ට් මෙන්න මෙතන මෙන්න මේ A සිම්පල් A කියන පෘෂ්ඨය ගිහිල්ලා හැපෙනවා B කියන පෘෂ්ඨය.
සිම්පල් A කියන පෘෂ්ඨයේ ගිහිල්ලා හැපෙනවා B කියන පෘෂ්ඨයේ. දැන් නිකන් අදින් නැතුව තියෙන තාක්කල් මෙහෙට F බලයක් නොදී ඉන්න තාක්කල් මොකුත් නැහැ. ඔක කොහොම විදියට තියෙන මේ මෙහි තියෙන කඩතොල්ලක් උඩ හිටලා හරි කොහොම හරි වුන් වෙලා අලුණු බා මොකද නිකන් තියෙනවා. මේ එක නැති තාක්කල් මෙයා ඉන්න තියෙන කිසි දර්ශනයක් නැහැ. හැබැයි මෙන්න මෙයා මෙහෙට අදින්න හදපු ගම අන්න මෙයාගේ ඉරිසියාව ක්‍රියාත්මක වෙනවා. මේසේ ඉරිසියාව ක්‍රියාත්මක වෙනවා. මේසේ කකුලෙන් අදින පස්සට යන්න බෑ කියලා. ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඉදිරියට යන්න දෙන්නේ නැහැ. මේ ඉරිසියාවෙන් කවුරු ඉස්සරහට යනකොට කකුලෙන් අදින තමයි ඉරිසියාව කියන්නේ. එතකොට දැන් අපි දැන් මේ පොත මෙහෙට අදින්න උත්සාහ කරොත් A කියන පෘෂ්ඨයේ ගිහිල්ලා B කියන පෘෂ්ඨයේ හැපෙනවා. හැපුණ ගමන් පොත විසින් ටේබල් මත මෙන්න මේ දිශාවට බලයක් ක්‍රියාත්මක කරනවා. හරිද? එතකොට ඒක තමයි අපි ෆ්‍රික්ෂන් කියලා ගන්නෙ. ඒ පොත විසින් ටේබල් එක මත. අන්න දැන් පොත මේ මේසෙට කැවිලි පිඟානක් දෙනවා මේසෙ පොතට කැවිලි පිඟානක් දෙනවා. මොකද්ද තියරි? නිව්ටන්ගේ තුන්වෙනි නියමය. මොකද්ද? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ තවත් ක්‍රියාවක් තියෙනවා. action has reaction. හරි මේ පැත්තට තියෙන හැම මෙන්න මේ පැත්තට දුන්නා නම් මෙහෙම friction කියන එක මෙයාත් මොකද කරන්නේ? මෙයා මත දෙනවා අනිත් පැත්තට ඒ විදිහම තව බලයක්. ඔන්න ඒ friction මෙහෙටත් දුන්නා. දැන් මොකෝ අපි මේ F බලයෙන් පොත දකුණු පැත්තට අදින්න තමයි උත්සාහ කරේ මෙහෙට. එතකොට පොත ගිහිල්ලා මේසේ හැපිලා දැන් මේසේ හැපිලා මේ එබෙනවා නම් මේසේ එබෙනවා මෙහෙට ඇතුළට හැපිච්ච පාර. ඒ කියන්නේ බලින් මෙහෙට. එතකොට මේසේ මත බලය මෙහෙට friction. එතකොට මේසේ මගේ පොත මත බලය මෙහෙට. මේ බලන්න මේ යන්න හදන්නේ දකුණට ඝර්ෂණ බලය එනවා. වමට. එතකොට මේකෙන් කියන්නේ එපා යන්න කියලා. කියන්නේ ප්‍රතිරෝධී බලය. යන්න එකට එපා කියන බැරියර් එක. පැහැදිලිද? මේ ප්‍රතිරෝධී බලයට අපි ඝර්ෂණ බලය කියලා කියනවා. පැහැදිලිද? දැන් අපි ওই ඝර්ෂණයේ ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි මේ. මොකද්ද ඝර්ෂණය? ෆ්‍රික්ෂන් කියන්නේ මොකද්ද කියන එක තමයි මේ අපි දැන් ඉගෙන ගන්න උත්සාහ කරේ. එතකොට පුතේ මෙන්න මේ කතාව ඔයාලට ඕන නම් ෂෝට් නෝට් පොතක ඔයාලට තේරෙන භාෂාවෙන් ලියලා තියාගන්න. මේ තමයි ඝර්ෂණයේ හරය. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මෙන්න මේක. පැහැදිලිද? ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේක. නැතුව තියරි තව ඝර්ෂණය පිළිබඳ මේ නියම ඒව වැඩක් නැහැ. ඔළුවේ තියෙන්න ඕනේ මේක. එතකොට ඔයාලට ටික ඔයාලට ඝර්ෂණ නියම හොයාගත්ත අය හොයාගත්ත විදිහටම ඔයාලට කල්පනා වෙන්න පටන් ගන්නවා. ඝර්ෂණ නියම හොයාගත්තේ මොනවද? ඒ වගේ ඔයාටත් හිතෙන්න පටන් ගන්නවා ආඩේ ඝර්ෂණය මෙහිම නෙවෙයි. ඒතර මෙහෙම උඩින් එපුවොත් මෙහෙම වෙනවා ඉතින්. එතකොට ඔන්න ඔයාලට තේරෙන්න පටන් ගන්නවා. මේ තමයි පුතේ මේ මුළු ඝර්ෂණේ පාඩම. දැන් ඕන්න කරන් හදන්නවක් පුළුවන්. මේක හරියට ඔළුවට දාගත්තොත් දැන් ඔයා හිතන්න ඕනේ මෙතනින් ඉස්සරහට. උඩින් එපුවොත් මොකෝ වෙන්නේ? මෙහෙට හයියෙන් ඇද්දොත් මොකෝ වෙන්නේ? වලෙන් උඩට එයිද? මේ ඔක්කොම දැන් ඔයා තනියෙන් නිර්මාණය කරගන්න ඕනේ. මේ තියෙන පුතේ ඝර්ෂණයේ හරය කැමති කෙනෙක් ෂෝට් නෝට් පොතට දාගන්න. මම පොතේ ඩීසන් විදියට ලියන්න ඕන නෝට් එක ඔන්න ලිව්වා. මෙතනින් පස්සේ අපි ඝර්ෂණයේ වෙන කැටගරිස් වලට යනවා. ඒතර මේ තමයි අපි මේ ඝර්ෂණයේ වෙන්නේ තියාගන්න ඔළුවේ තියාගන්න ඕන බේස් එක. පැහැදිලි? හරි ඉක්මන් කරන්න. මගේ ඊමේල් එක වැරදිලා තියෙන්නේ පුතේ. දැන් මේක ක්ලෝස් වෙයි තව විනාඩි 10කින්. ඊට පස්සේ මම හරි ඊමේල් එකෙන් එවන්නම්. අපි ආපහු ලොග් වෙමු. 4යි කාලා වගේ විතර නිකන් කරමු. ඉක්මන් කරලා මේක මොනවා හරි ලියාගන්න දෙයක් තියෙනවද ලියාගන්න.
ඊට පස්සේ ලියන්න ප්‍රධාන අනුමාතෘකාව ඝර්ෂණ බලයෙහි ආකාර හඳුනා ගැනීම. ඝර්ෂණ බලයෙහි ආකාර හඳුනා ගැනීම. ඝර්ෂණ බලයෙහි ආකාර හඳුනා ගැනීම. ඝර්ෂණ බලයේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන ආකාර තුනක් පවතී. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාර තුනක් පවතී. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාර තුනක් පවතී. හරි අපි ඒ තුන ඉගෙන ගනිමු පුතේ. ඝර්ෂණය ෆ්‍රික්ෂන් එකට කියන්නේ හරි මේ බලන්න ඝර්ෂණයේ තියෙන ආකාර තුනක්. පළවෙනි එක තමයි නැවතිලා. ඝර්ෂණයේ තියෙන ආකාර තුනක්. පළවෙනි එක තමයි නැවතිලා තීත්‍ය ඇති වෙන ඝර්ෂණය. මොන හරි වස්තු නැවතිලා ඉන්නකොට ඇති වෙන ඝර්ෂණය. තාම වස්තුව චලනය වෙන්නේ නැහැ. වස්තු නැවතිලා ඉන්නවා නම් නැවතිලා ඉන්න වෙලාවට ඇති වෙන ඝර්ෂණය එක ආකාරයක් තමයි ඝර්ෂණ ආකාරය. නැවතිලා ඉන්න වෙලාවට ඝර්ෂණය ඇති වෙන විදිය. තුන්වෙනි ආකාරය තමයි යනකොට ඝර්ෂණය ඇති වෙන විදිය. චලනය වෙන විදිය කියලා නෝ. පළවෙනි ආකාරය නැවතිලා ඉන්නකොට ඝර්ෂණය ක්‍රියාත්මක වෙන හැටි. තුන්වෙනි ආකාරය යනකොට ඝර්ෂණය ක්‍රියාත්මක වෙන හැටි. චලනය වෙන විදියට කමන්න. මෙතන එනං ඉන්නේ මොකක්ද? මෙතන නැවතිලා නම් ඉන්නේ. මෙතන යනවනේ. එහෙනම් මේ දෙක අතරට එන්න ඕනේ කවුද? යන්න ඕන මෙන්න අවස්ථාව. චලනය වීමට ආසන්නම අවස්ථාව. ආසන්නම විට එන් පොයින්ට් එක. කියන්නේ දැන් මේ තියෙන්නේ නැවතිලා. මේ තියෙන්නේ යනවා. මේ තියෙන්නේ යන්න ඕන වෙන්නේ. තව පොඩ්ඩක් යන්න. ඒ කියන්නේ මෙතන නැවතිලාද? ඔව්. මෙතන යනවද? ඔව්. මේක නැවතිලාද? ඔව්. මේක යනවද? ඔව්. දෙකම. ඒ කියන්නේ චලනය වෙනවා කියන්න පුළුවන් චලනය වෙන්නේ නෑ කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන සීමාකාරී අවස්ථාව. මේ තියෙන නැවතිලා මේ තියෙන චලනය වීමට ආසන්නම අවස්ථාවේ, ඒ කියන්නේ චලනය වෙන්න ඔන්න වෙන්න අවස්ථාවේ ඔන්න මෙන්න. ඔන්න මෙන්න කියන්නේ මේ චලනය වීමට ඔන්න මෙන්න අවස්ථාවේ මේ චලනය වෙන විට. මේ තමයි අපි අර පැන්සලෙන් ලියා ගන්නවා හරි ෂෝට් නෝට් පොතක දා ගන්නවා හරි වචන. මේවා ෆිසික්ස් වල නෑ. මේ නිකන් අපි ගෙදර කතා කරද්දී අපි කියනවාද ඔයා එහාට යන්න. හරි ස්ථිතිකෝ ඉන්නේ. එහෙම කියනවා. නෑ සයින්ස් වචන වල කියලා නෑ. නවමලාදී ඉන්නේ. ඔතෙන් එහාට යන්න වැටේ. එහෙමනේ කියන්නේ. එතකොට පුතේ අපි මේ නැවතිලා තියෙන එකට කියන්නේ නැවතිලා තියෙන විද්‍යාවට අපි කියන්නේ ස්ථಿತಿ විද්‍යාව. හරිද? නැවතිලා තියෙන වස්තු වල ස්වභාවය අධ්‍යයනය කරන නැවතිලා තියෙන ආරෝපණ වල ස්වභාවය අධ්‍යයනය කරන එකට අපි කියන්නේ නැවතිච්ච ආරෝපණ විද්‍යාව. නැත්නම් ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. නැවතිලා තියෙන ආරෝපණ ගැන අධ්‍යයනය කරන එකට අපි කියන්නේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියන්නේ. පැහැදිලිද? ඒතකොට දැන් අපි දැනගන්න ඕන වචනය තමයි නැවතිලා කියන එකට කියන්නේ පුතේ ස්ථಿತಿක කියලා. ස්ථಿතික. එතකොට නැවතිලා තියෙන ඝර්ෂණයට අපි කියන්නේ ස්ථಿತಿක ඝර්ෂණය කියලා. ඊට පස්සේ පුතේ චලනය වෙන දේවල් අධ්‍යයනය කරන විද්‍යාවට අපි කියන්නේ ගති විද්‍යාව. එතකොට අපි මේකට කියන එහෙනම් ගතික ඝර්ෂණය කියලා. ඊට පස්සේ පුතේ ස්ථිතික අවස්ථාවයි ගතික අවස්ථාවයි හරියටම වෙන් කරන මාජින් එකට අපි කියනවා සීමාකාරී ඝර්ෂණය කියලා. හරි. static friction, limited friction, මචලයට කියන්නේ dynamic friction. Dynamic friction. හරි. හරි. thank you. එතකොට දැන් මේ තමයි පුතේ ඝර්ෂණයේ ආකාර තුන.
පැහැදිලිනේ? දර්ශනයේ කැලේ තුනකට කැඩුණා එකක් නවතිලා එකක් චල්ලේ වෙන්න ඕන මෙන්න එකක් ගති. මේ දැන් ක්ලෝස් එකක් ගාලා ඉක්මන ලියා ගන්න පුතේ මේ බෝඩ් එකේ තියෙන. ඔහොම chart එක ඇඳගෙන screenshot එකක් ගහගන්න හරි ක්ලෝස් වෙයි. You have only 1 minute remain.